වස්සාන ධර්ම දේශනා දරුවන් කලගුණ සැලකීමක් වශයෙන් යුතුයකම් පහක් ඉෂ්ට කළ යුතුයි කියලායි බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙනවා. ඒ අතර දෙමාපියන් පෝෂණය කිරීම, ඔවුන්ගේ කටයුතු කර දීම, කුල වංශය රැකීම, දායාදී රැකීම, මියගිය පසු පින්දීම. මෙන්න මේ යුතුයකම් පහ ඉෂ්ට කළ යුතුයි කියලායි බුදුරජාණන් වහන්සේ දරුවන්ට කියන්නේ. ඇයි? කලගුණ සැලකීමක් වශයෙන්. ඒ නිසා තමන්ගේ අම්මා තාත්තට රැකවරණය දෙන්න ඕන. තමන් ලොකු මහත් කළා, ඉගැන්නුවා, ලෙඩට දුකට උපකාර කළා, අපි තැනකට ගේන්න කටයුතු කළා. මෙවැනි තත්වයෙන් ක්‍රියා කළ මේ පින්බර අම්මා තාත්තා දෙන්න. ඒ අයගේ ශරීර ශක්තිය ක්‍රමයෙන් අඩු වී යද්දී අම්මා තාත්තා දෙන්න පෝෂණය කිරීමේ කටයුත්ත අපි කරන්න ඕන. අම්මා තාත්තට ලෙඩක් දුකක් ඇතුණාම, වයෝවෘද්ධ වුණාම, ඒ වගේම වාරු නැති වුණාම අපි අම්මලා තාත්තලා අතහැරලා දාන එක නෙමෙයි. මහලු නිවාසිකට තල්ලු කරලා හිත හදාගන්න උත්සාහ කරනවා නෙමෙයි. ලෙඩක් දුකක් ඇතුණම මහපාරට තල්ලු කරලා දාන එක නෙමෙයි. මා මේ කියන්නේ එහෙම දරුවෝ ඕන තරම් ඉන්නවා. අම්මා තාත්තා ලොකු බලාපොරොත්තු තියාගෙන දරුවට උගන්නලා ඒ දරුවා දේශීය අධ්‍යාපනයේ නොව විදේශීය අධ්‍යාපනයට පවා යොමු කරන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇතුවයි. ඒ වුණත් සිදුවන්නේ කුමක්ද? දරුවා විදේශගත වෙනවා, අම්මා තාත්තා මෙහි තනි වෙනවා. තනි වුණු අම්මා තාත්තා දෙන්න ඔවුන්ගේ අවසාන කාලය ගෙවෙන්නේ ඊ타ත්ම දුක්ඛිත තත්වයෙන්. අර අය එන්නේ කලාතුරකින් දවසක ඇවිල්ලා, අවුරුද්දකට දෙකකට සැරයක් ඇවිල්ලා මොනවා හරි ගෙනල්ලා දීලා, එහෙම නැත්තම් සල්ලි ටිකක් අතට දීලා යනවා. අම්මා තාත්තා අසරණයි. සමහර වෙලාවට ඒ අම්මා තාත්තා කාලය ගෙවන්න වෙන්නේ මහලු නිවාසික, වැඩිහිටි නිවාසික. අවසානයේ එන්නේ අම්මා තාත්තා මිය ගියාට පස්සේ. එතකොට කලගුණ සැලකීම කළාද පින්වතුනි? නෑ. මොන තරම් පාපී ක්‍රියාවක්ද? විදේශගත කළ අධ්‍යාපනය ලබා දුන්නේ නැවතත් ලංකාවට ඇවිල්ලා ඒ අය උසස් රැකියා කරන ගම අම්මා තාත්තා රැක බලා ගන්න. මේ ගුණය දරුවෝ තුල තියෙන්න ඕන. ඒ ගුණය නැත්තම් ඒ ලබා ගන්න අධ්‍යාපනයෙන් ඇති වැඩක් නැහැ. ඒකයි අවශ්‍ය. ඒ නිසා දෙමාපියන් පෝෂණය කරන එක, දෙමාපියන්ගේ කටයුතු කරලා දෙන එක, ඒ වගේම ඔවුන් අරගෙන ආපු යම් ගුණධර්ම තියෙනවා. අසල්වාසීන්ට, නෑදෑයින්ට, යහළු මිත්‍රාදීන්ට ඉෂ්ට කළ යුතුයකම් තියෙනවා. ඒ යුතුයකම් අම්මලා තාත්තලාට ගෞරවයක් නොවන ලෙස දරුවොත් ඒ යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. ඒක කලේ නැත්තම් Taman මහ පාපී කෙනෙක් බවට පත් වෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ අංක 31A සමගි මාවත අත්තිඩිය නිවසේ පදිංචි WAAD අජන්තා ශාන්ත මහත්මයා සහ සරසි කන්නන්ගර මහත්මියත්, සිසිල සන්නස්ගම ලෙල්ලුපිටියේ පදිංචි අමරතුංග සේනානායක මහත්මයා ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වන්නේ ඔක්තෝබර් මාස දෙවන දින සිය නවවන ජන්මදිනය සමරන සචිර මිඩුලක අමරදිවාකර පුතණුවන්ට සහ එදිනම 62 වන ජන්මදිනය සමරන අමරතුංග සේනානායක මහත්මයාට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්ම
ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතඤ්ඤෝ කතවේති පුක්ඛලෝ තුල්ලපෝ ලෝකස්මින් තී. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මෙහි පින්වත් දායකත්වයේගෙන කටයුතු කරන්නේ අංක 31 සමගි මාවත අත්තිඩිය. මේ ලිපිනේ පදිංචි WAAD අජන්තා ශාන්ත මහත්මයා සහ සරසී කන්නංගර මහත්මියගේ සිසිල සන්නස්ගම ලෙල්ලුපිටිය. මේ ලිපිනේ පදිංචි අමරතුංග සේනානායක මහත්මයා ඇතුළු පවුලේ සැමගේ පින්වත් සහභාගීත්වයෙන් තමයි අද මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. මේ පින්වතුන්ගේ ප්‍රධානතම අරමුණ තමයි 2021 ඔක්තෝබර් 2 වන දිනට 9 වන ජන්මදිනය සමරන සචිර මිනුලක අමරදිවාකර ආදරණීය පුතණුවන්ටත් ඔහුගේ සහෝදරයන් වන සෙතිල ඉනුලක අමරදිවාකර සහ සවිජ චනුලක අමරදිවාකර යන ආදරණීය පුත්‍රවරුන්ටත් එදිනට 62 වන ජන්මදිනය සමරන අමරතුංග සේනානායක මහත්මයා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. ඉතින් මේ පින්වතුන්ගේ මේ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. ඒ උපන්දිනයේ සමරන සියලු දෙනාටත් දරුවන්ටත් දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ ආශිර්වාදය ලැබිලා තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු කටයුතු සාර්ථක වේවා. වාසනාවන්ත නිරෝගිමත් දිවි පෙවෙතක් ගෙවන්නට සියලු ශක්තියින් ඇති වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. තවත් අරමුණු කීපයක්ම සඳහන් කරනවා. අපි ඒවා ධර්ම දේශනාව අවසානයේදී සඳහන් කරලා ආශිර්වාද කිරීම පුණ්‍යානුමෝදනා කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ඔබ සූදානම් වන්නේ ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යය විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. පින්වතුනි, බණපදයක් ඇසීම බොහෝ ආනිසංස ලැබීමට හේතු වන ක්‍රියාවක්. බණ අහන්නේ නැත්නම් අපට අපේ ලෝකෝත්තර අරමුණ සාක්ෂාත් කරගන්න බෑ. බණ අහනකොට තමයි ධර්මයේ නොදන්න දේ දැනගන්නේ. දැනගත්තේ ප්‍රගුණ කරගන්නේ. සැකතෙන් තියෙනවා නම් ඒව දුරු කරගන්නේ. සිතට බලපාන කරදරකාරී ස්වභාවයක් තියෙනවා නම්
ඒවා නැති කරගන්න පුළුවන් වෙන්නේ. ජීවිතය තුළ වැරදි අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා හදාගෙන නිවැරදි කරගෙන නිවැරදි ජීවිතයක් ගත කරන්නට අවස්ථාව ලැබෙන්නේ. වගේම වැරදි දැක්මක වැරදි දෘෂ්ටියක හිටියනම් ඒ වැරදි දෘෂ්ටියෙන් අත් මිදලා නිවැරදි දැක්මකට දෘෂ්ටියකට සම්‍යක් ඥානයකට පැමිණෙන්නට හැකියාව ලැබෙන්නේ ධර්ම ශ්‍රවණයෙන් පින්වතුනි. ඒ විතරක් නෙවෙයි අපට මානසික සැනසීම සතුට උදා කරගන්න මෙලොව වශයෙන් ජීවිතය සාර්ථක කරගන්න පරලොව ආයති භවය යහපත් සුගතිගාමී එකක් බවට පත් කරගන්න. එසේම පින්වතුනි මේ සියල්ලටමත් වඩා ආධ්‍යාත්මික වශයෙන් ඇති කරගන්නා සංවර්ධනය කුසලතා වර්ධනය කර ගැනීම තුළින් ලෝකෝත්තර පරම නිෂ්ඨාව වන අමා මහ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ ධර්ම ශ්‍රවණයෙන්. බණපදයක් අහන්න නැතුව මේ ලෝකේ කාටවත් නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ පින්වතුනි. ධර්ම ශ්‍රවණයත් දහම් දැනුම වර්ධනය කර ගැනීමත් ධර්ම ඥානීය වැඩි කර ගැනීම තුළින් භාවනාවට ප්‍රවිෂ්ඨ වීමෙන් තමයි ලෝකෝත්තර නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. ධර්ම ඥානීය ඇති කරගත්තට සමහරු භාවනා වඩන්නේ නැහැ. ඒ තුලිනුත් නිවන් දකින්න බෑ. සමහරු ධර්ම ඥානීය නැතුව භාවනාව පටන් ගන්නවා. ඒ තුලිනුත් නිවැරදි දැක්මක් ඇති කරගන්න බෑ. ඒ නිසා පින්වතුනි මේ දෙක එකට අත්වල බැඳගෙන ගමන් කරන්නේ. පර්යාප්තියවත් ධර්මය දැන ගැනීම, ඉගෙන ගැනීම, ධර්ම ඥානීය වර්ධනය කර ගැනීම ජීවිතයට අත්‍යවශ්‍යයි. ඒ ලැබෙන ධර්ම ඥානීය තුලින් භාවනාවට ප්‍රවේශ වුණාම ධර්ම ශ්‍රවණීය ධර්ම සාකච්ඡා කිරීම, දහම් පොතපත කියවීම හා සමත භාවනාව ඊළඟට වඩනවා. සමත භාවනාවෙන් අපි විදර්ශනාවට යනවා. මෙන්න මේ පිළිවෙල අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපට පුළුවන් අපේ අපේක්ෂාව මුදුන්පත් කරගන්න. මොකද කුසලතාව හදවතේ సంతානයේ සිත තුළ වර්ධනය කරගන්න නැතුව අපේ ඉලක්කයට අපට යන්න බෑ. ඒ නිසා අපි උත්සාහ ගන්න ඕන ඒ தત્ත්වයේ ගොඩනගා ගන්න. පින්වතුනි, අද දේශනාවෙන් ඔබට වටහා දෙන්න බලාපොරොත්තු වෙනවා කලගුණ සැලකීම පිළිබඳ දහම් කරුණු කීපයක්. කලගුණ දත්තයි ලෝකයේ ඊටම දුර්ලභ බව ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළා. කතඤ්ඤෝ කතවේදී පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මි. කලගුණ දන්නා අය බොහොම දුර්ලභයි, අඩුයි. ඒක ලෝකයේ පෙනෙන සිද්ධියක්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට කදිම ආදර්ශයක් දුන්නා කෘතවේදී කලගුණ සැලකීමේ ගුණය පිළිබඳව. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා සමයට අවතීර්ණ වෙනකොට උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරලා ගුරුවරුන් හොයා ගියානේ. මේ ගුරුවරුන් සොයා යනකොට මුණ ගැහුණා ආලාර කාලාම උද්දකරාම පුත්‍ර යන තාපසතුමන්ලා දෙදෙනා. ආලාර කාලාම තාපසතුමාගෙන් ලබාගත්තේ පංච අභිඥා සප්ත සමාපatti. ඊළඟට උද්දකරාම පුත්‍ර තාපසතුමාගෙන් ලබාගත්තා පංච අභිඥා අෂ්ට සමාපatti. තව එක සමාපත්තියක්
වැඩිපුර ලබා ගත්තා. හැබැයි මේ තාපසතුමන් දෙදෙනාම හොඳ බුද්ධියක් හොඳ නුවණක් ප්‍රඥාවක් තිබිච්ච අය. ඒ වුණාට නිවන අවබෝධ කරගෙන නැහැ. ඒ නිසා ඒවා ලෞකිකත්වයට සම්බන්ධ බැවින් තමා හොයන විමුක්තිය එතන නැහැයි කියලා දැනගත් සිද්ධාර්ථ බෝසතුන් තාපසතුමා ඒ ගුරුවරුන් ගෙන් වෙන් වෙලා හුදකලාව විමුක්තිය හොයන්න පටන් ගත්තා. පරිේශන සිතින් යුක්තව කටයුතු කරද්දී මිනිස්සු අත්තකිලමතාණු යෝගයට සම්බන්ධව సంతానගත දුක් නැති කරන්න විවිධ ව්‍රතචර්යා අනුගමනය කරනවා. බෝධිසත්වෝ බැලුවා මේකෙත් ඇත්තක් තියෙනවද දන්නේ නැහැ. අත්දැකීමට ලක් කරලම බලන්න ඕන. ඒ අනුව මොකද කරේ? අත්තකිලමතාණු යෝගයේ විවිධ ඉරියව් චර්යා පිළිවෙත් පුරන්න පටන් ගත්තා. දුෂ්කර ව්‍රතචර්යා. ඒ දැක්ක ව්‍රතචර්යා නෙමෙයි මේ මිහිපිට මිනිස්සෙකුට සාමාන්‍ය මිනිස්සෙකුට දරන්න බැරි ව්‍රත දුෂ්කර චර්යා අනුගමනය කරන්න පටන් ගත්තා බෝසතුන්. මේවායේ කියා කෙලවරටම එදා සත්‍ය පසක් වෙයි කියලා කරවටක් ජලයේ ගිලිලා ඉන්න වෙලාවේ බෝසතුන් මොකද කළේ? අයිස් වෙන වතුර මිදෙන සීතල ජලයේ බැහැලා හිටියා. කාටවත් මේ දේ කරන්න බෑ. මේ මිනිස්සෙකුට හිතන්නවත් බැරි දුෂ්කර චර්යා අනුගමනය කළා. අවසානයේ උන්වහන්සේ අප්‍රාණික ධානයට සම්බන්ධ වෙන්න ඉඳගෙන ළඟට වැටෙන කොළයක් ගෙඩියක් පමණක් ආහාරයට ගනිමින් ජීවත් වුණා. මේ වෙලාවේ අප උපකාර කළේ කොණ්ඩඤ්ඤ වප්පබත්තිය මහා නාම අස්සජි යන 5 දෙනා. මේගොල්ලොත් විමුක්තිය හොයන අය. බෝසතුන්ගේ ක්‍රියාකලාපයට පැහැදිලා අප උපස්ථාන කළා. එහෙත් අප්‍රාණික ධානය වඩලා ක්ලාන්තව ඇද වැටුණත් විමුක්තිය සාක්ෂාත් වුණේ නැහැ. අවසානයේ මැද පිළිවෙතින් විමුක්තිය ලබා ගත්තා. මැද පිළිවෙතට පැමිණි බෝසතුන් මැද පිළිවෙතට පැමිණි බව දැන ආහාර ගැනීම ආරම්භ කිරීම නිසා කලකිරීමටපත් පස්සක තවුසන් බෝසතුන් හැරදා ගියා. බෝසතුන් ස්වකීය ඥානය අවදි කරගනිමින් පියවරෙන් පියවර අවසානයේ ඇසතු රුක ළඟ ඇසතු රුක මූලයෙහි චතුරංග වීරිය උපදවාගෙන වැඩ සිටියා. මම බුදු වෙලා මිස මෙතනින් නැගිටින්නේ නැහැ. අවසානයේ සකල ක්ලේශයන් ප්‍රහීන කරලා මාර පරාජය කරමින් ලෝතර බුද්ධ රාජ්‍යයට පත් වුණා. බුදු වෙලා බුදුරජාණන් වහන්සේ මේ ඇසතු රුක සමීපයේ සති 7ක වැනි කාලයක් ගත කළා. ඒ සති 7 ඇතුළතදී පඨමම් බෝධි පල්ලංකං ဒ ුතියංච අනිම්මිසං තතියං චං කමනං සිට්ටං චතුත්තං රතනාගරං පංචමං අජපාලංච මුචලින්දේන චට්ටමං සත්තමං රාජායතනං වන්දේතං මුනිසේවිතං. මේ සති 7න් දෙවන සතිය ගත කළේ මේ ඇසතුරුක දෙස බෝධිය දෙස බෝධි කියන වචනය ආවි බුදු වීමට උපකාර වුණා කියන අර්ථේනුත් නැත්නම් ඒ ඇසතුරුකයි මේ ඇසතුරුක දිහා බුදුහාමුදුරුවෝ ඇසිපිය නොහෙලා සතියක් බලාගෙන හිටියා. මේ මොකටද? තමන්ට බුද්ධත්වයේ ලබන වෙලාවේ සෙවණ දුන්න
මේ බෝධීන් වහන්සේට කළගුණ සලකන්න. බලන්න පින්වතුනි, සිත් පිත් නැති බෝධීන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ කළගුණ සැලකුවා. ලෝකයේ කළගුණ සලකන්නට පළවෙනි පාඩම සමස්ත ලෝකයටම ඉගැන්වුවේ බුදුහාමුදුරුවෝ. කොයි තරම් උදාරතර ක්‍රියාවක්ද. සතිහත නිමා වුණාට පස්සේ උන්වහන්සේ බැලුවා මම ගුරුවරුන් සොයා යද්දී මම යමක් ඉගෙන ගත්ත ලෞකික වශයෙන් පංච අභිඥා සප්ත සමාපatti අෂ්ට සමාපatti. ඒ ගුරුවරුන් ධර්මය අවබෝධ කරන්න සුදුසුයි. ඒ විතරක් නෙමෙයි, මා කෘතවේදී වෙන්න ඕන, කළගුණ සලකන්න ඕන. ඒ අයගෙන් මං යමක් ඉගෙන ගත්තා. මට ගුරුවරුන් වුණා. ඒ නිසා මේ අවබෝධ කරගත්ත ගම්බීර දහම ඒ අයට මා දේශනා කළ යුතුයි. මෙහෙම හිතලා බැලුවා දැන් ඥානය අප්‍රමාණයි. මේ ඥාණයෙන් බැලුවා ඒ අය කොහෙද ඉන්නේ කියලා. බුද්ධ ඥාණයෙන් බලනකොට දෙදෙනාම මිය ගිහිල්ලා. නමුත් බලන්න පින්වතුනි, මේ දෙදෙනාට ධර්මයේ දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ බැලුවේ ඒ අය ධර්මය අවබෝධ කරගන්න ශක්තිමත් මනසක් තියෙනවා වගේම කළගුණ සැලකීමක් කරන්න ඕන. ඔන්න බලන්න කළගුණ සලකන පාඩම අපට කියලා දුන්නු හැටි. ඒ දෙදෙනා නැති නිසා දුෂ්කර ක්‍රියා කාලේ මට උදව් කළා 5 දෙනෙක්. ඔන්න බලන්න එතනත් පේන්නේ කළගුණ සැලකීම. ඒ අයත් සත්‍ය හෙව්ව 5 දෙනෙක්. ඒ නිසා බුද්ධිය තියෙන 5 දෙනෙක්. එහෙනම් ඒ 5 දෙනාට මන් ධර්මයේ දේශනා කරන්න ඕන. බැලුවා කොහෙද ඉන්නේ කියලා. ඒ අය ඉන්නව බරණැස ඉසිපතනාරාමේ. තීරණය කළා මා එහි යා යුතුයි. ඒ අයට පණිවිඩ යවලා ගෙන්නවන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඒ අය සොයා යන්න තීරණය කළා. බලන්න ලෝකයේ තුන් ලෝකයේම ගුරුවරයා බවට පත් බුදුහාමුදුරුවෝ කළගුණ සැලකීමේ මේ උදාර ගුණයත් ධර්මාවබෝධයට සුදුසු බවක් දැන උන්වහන්සේ බරණැස ඉසිපතනාරාමයට වැඩම කළා පස්වග තවුසන් සොයා. මේ ගමනේදී උන්වහන්සේ ධෛර්යමත් වුණා. පස්වග තවුසන් හැබැයි බුදුහාමුදුරුවෝ දුර එනු දුටුවාම ඇති කරගත්තේ වැරදි අවබෝධයක්. ඔය බුදු වෙන්න බැරුව අපිව හොයාගෙන ආපහු වෙනවා අප උපකාර ගන්න. කිසි සැලකිල්ලක් දක්වන්න ඕන නෑ. කුලේ උසස් නිසා ආසනයක් විතරක් පනවමු. හැබැයි බුදුරජාණන් වහන්සේ වඩින්නේ බුද්ධත්වයේ ලබලා. උන්වහන්සේගේ මේ තේජස් බලමහිමේ හමුවෙහි මේ පස්වග තවුසන්ට එසේ කතිකා කරගත් පරිදිසි ඉන්න බැරි වුණා. ඒ අය මොකද කළේ? වහවහ කළ යුතු සත්කාර සම්මාන සියල්ලම කළා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. ඔවුනුත් ඉදිරිපසෙන් එකත් පස්ව හිටියා. එකත් පස්ව වාඩි වුණා. මූණටම ඉඳ ගන්න නැතුව පොඩ්ඩක් පැත්තකින්. බුදුරජාණන් වහන්සේට කතා කරන්නේ හැබැයි මේ අය ආවුසෝ කියලා. සමාන වචනේ. ඇයි? ඒගොල්ලෝ හිතන්නේ බුදු වෙලා නෙමෙයි ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඔහොම කතා කරන්න එපා. ඔබට අවඩක් සිද්ධ වෙනවා. මා බුද්ධත්වයේ ලැබලා ඉන්නේ. පිළිගත්තේ නැහැ. ඊට පස්සේ කියනවා ඔබත් එක්ක මා දීර්ඝ කාලයක් දුෂ්කර ක්‍රියා කාලේ හිටියා. මට අප උපකාර කළා. මං කවදාවත් ඔබට බොරුවක් කියලා තියනවද කියලා හිතලා බලන්න. මං කවදාවත් බොරු කියලා නැහැ. එහෙනම් මං අද කියන්නේත් ඇත්තක්. ඒ නිසා මා ලෝකය අවබෝධ කරගත්ත බුද්ධත්වයේ ලැබුවා. අන්න ඊට පස්සේ මේ 5 දෙනා
අතීතාවර්ජනයක නිරත වෙමින් ඔව් ඇත්ත තමයි. බෝසතුන් අපට කවදාවත් මුසාවක් කියලා නැහැ. එහෙනම් අදත් මේ කියන්නේ ඇත්ත. අපි පිළිගන්න ඕන කියලා බුදු බව පිළිගත්තා. එතෙන් පටන් බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධයට මඟ කියන බුදුදහමේ හරය ඇතුළත් චතුසත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළත් ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කොට වදාලා. උන්වහන්සේ පස්සක තවුසන් හමුවේ ප්‍රකාශ කරනවා. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විච්ඡා උදපාදි ආලෝකෝ උදපාදි. චක්කුං උදපාදි මට ඇස පහළ වුණා. ඥානං උදපාදි ඥානෙ පහළ වුණා. පඤ්ඤා උදපාදි ප්‍රඥාව පහළ වුණා. විච්ඡා උදපාදි විද්‍යාව පහළ වුණා. ආලෝකෝ උදපාදි ආලෝකය ලැබුණා. උන්වහන්සේට ලැබූ මේ අවබෝධය මේ බුද්ධත්වය වචන පහක් භාවිත කරලා උන්වහන්සේ විග්‍රහ කළා. ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම දර්ශනය පිළිබඳවයි මේ දේශනාව සිදු කරන්නේ. උන්වහන්සේ ප්‍රකාශ කරනවා ද්වේමේ භික්කවේ අන්තः පබ්බජිතේන නසේවිතබ්බං. පැවිද්දන් විසින් අනුගමනය නොකළ යුතු අන්ත දෙකක් තියෙනවා. මම ඒවා අත්දා බලලම තමයි ප්‍රතික්ෂේප කළේ. ඒ තමයි කාමේසු කාමසුකල්ලිකානුයෝගෝ අත්තකිලමතානුයෝගෝ. කාමසුකල්ලිකානුයෝගයයි අත්තකිලමතානුයෝගයයි. මේවා අන්තවාදී පිළිවෙත්. මේවා මම ප්‍රතික්ෂේප කරන්න කියලා කියන්නේ මේවයින් කවදාවත් අවඩක් මිස වැඩක් සිද්ධ වෙන්නේ නැහැ. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. හීනෝ පහත් ගම්මෝ ග්‍රාම්‍යයි පෝතුජ්ජනිකෝ ප්‍රතච්ඡනයන්ට විතරයි ගැලපෙන්නේ. අනරියෝ අනාර්යයි අනත්ත සංහිතෝ අනර්ථය පිණිසමයි හේතු වෙන්නේ. ඒ නිසා මේවා අනුගමනය කිරීමෙන් තේරුමක් නැහැ. එසේනම් අනුගමනය කළ යුතු වන්නේ මජ්ක්‍ධිමා පටිපදා මධ්‍යම ප්‍රතිපදාවයි. මධ්‍යම ප්‍රතිපදාව සමන්විත වන්නේ කුමකින්ද? අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි මැද පිළිවෙත නිවන් දකින මඟ කියලා බුදුරජාණන් වහන්සේ චතුසත්‍ය තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වා වදාළා. මේ දේශනාව අවසන් වෙද්දී කොණ්ඩඤ්ඤ තාපසයා අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුණා. ඒ කියන්නේ ධර්ම අවබෝධය ලැබුවා. ඒ කියන්නේ සෝවාන් වුණා. ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස යන මේ සංයෝජන තුන මුලින් පුටා දැම්මා. නැවත නැවතත් ඉතිරි 4 දිනාටත් මේ ධම්මචක්ක දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. උන්වහන්සේ ලොකු සතුටකටපත් වුණා. පළමු දේශනය අවසන් වෙනකොට මේ ලෝකේ පළමු සෝවාන් පුද්ගලයා ඇති වෙලා ඉවරයි. ඉන් අනතුරුව තමයි අනිත් 4 දෙනාටත් ධම්මචක්ක දේශනාව දේශනා කරලා සෝවාන් මග්ගඵල නුවණ ලබා දීලා මේ 5 දෙනාටම ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව ලබා දුන්නා. පින්වතුනි, ඉන්පසු අනත්ත ලක්කන සූත්‍රයේ දේශනා කොට රහත් භාවයට පත් කළා. පළමු රහත් 5 දෙනා ඇති කළ ඉවරයි. ලෝකය අවබෝධ කරවල ඉවරයි. කෙලෙස් නසන මාර්ගය කියලා ඉවරයි. පින්වතුනි, මේ 5 දෙනාටත් මේ தත්ත්වය උදා වුණේ බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච කලගුණ සැලකීමේ ගුණය. ඔවුන්ද දහම අසන්නට සුදුසු බව මේ කරුණු අපට පැහැදිලි වෙනවා. එහෙනම් ලෝකයේ කලගුණ සැලකීමේ පාඩම
ඊටම ඉහළින් පෙන්වා දුන් උතුමන් වහන්සේ තමයි ලෝතර බුදුරජාණන් වහන්සේ. බලන්න පින්වතුනි, තමන් මේ ලෝකෙට බිහි කළ මහා මායා දේවිය දින 7කින් කලුරිය කළා. මාතෘ දිව්‍ය පුත්‍රයා නමින් දෙව්ලොව ඉපදුනා. බුදුරජාණන් වහන්සේ කෘතවේදී හැඟීමෙන් මේ මාතෘ දිව්‍ය පුත්‍රයාට ධර්මයේ දේශනා කරන්නට, විජම්බන අභිධර්මයේ දේශනා කරන්නට දෙව්ලොවට වැඩම කළා. තමා හදා වඩා පෝෂණය කළේ සුළුමෑණියන් මහා ප්‍රජාපති ගෞතමිය. ඇය වෙනුවෙන් කළගුණ සලකමින් බලන්න පින්වතුනි, සසුන්ගත වෙන්නට අවස්ථාව ලබා දුන්නා. විතරක් නෙවෙයි, මාතෘත්වයට උපහාර කරමින් කටයුතු කළා. රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් වශයෙන් සිටියදී ඇය පිරිනිවන් පෑමට අවසරගෙන වැඩම කරද්දී බුදුරජාණන් වහන්සේ ඒ පසුපස ගමන් කළා. ආරාමයේ දොරටුව දක්වා. බලන්න කෘතවේදී හැඟීම. සුද්ධෝදන මහරජතුමා රෝගාතුරව සිටියදී රජගෙදරට වැඩම කරලා බුදු අතින් තම පිය රජුගේ ශරීරය ස්පර්ශ කරමින් ධර්මයේ දේශනා කළා. තම පෙර බිරිඳ වන යශෝදරා දේවිය ඇය ළඟටම ගොස් ඇයට හිතේ හැටියට හඬමින් වැළපෙමින් තම දුක නිවා ගැනීමට අවස්ථාව ලබා දී පසුව ඇයටද ශාසන පැවිද්ද ලබා දුන්නා. බලන්න පින්වතුනි, කළගුණ සැලකීමේ උදාර ගුණය බුද්ධ චරිතය පුරාම විහිදී පැතිරී පවතිනවා. එහෙනම් අපිත් මේ බුදු සිරිතින් ආදර්ශය අරගෙන අපේ ජීවිතය තුලත් මෙන්න මේ ආකාරයටයි කළගුණ සැලකීමේ උදාර පින්කම කළ යුතු වන්නේ. බලන්න, අපි දන්නවා පින්වතුනි, අපේ ජීවිතය ගත්තාම අපි මේ ලෝකෙට බිහි කළේ අම්මයි තාත්තයි දෙන්න. එතකොට තිරිසන්ගත වෙනත් සතුන් වගේ නෙවෙයි. ඒ සතුන් ඉපදුණු වහාම ඇවිදගෙන කොහොම හරි ගිහිල්ලා අම්මගෙන් කිරි උරා බොනවා. මේක තමයි ස්වභාවය. සමහර වෙලාවට වසුපැටියෙක් ඉපදිලා පැයක් කමාරක් යනකොට කොහොම හරි නැගිටිනවා. නැගිටලා කිරි උරා බොනවා. එහෙම ඇවිදිනවා. මිනිස් දරුවාට ඒ හැකියාව නැහැ. පින්වතුනි, මාස 10ක් කුසේ දරාගෙන අප්‍රමාණ දුක් විඳ දරාගෙන මේ ලෝකෙට බිහි කළ අම්මාගේ රැකවරණය බිහි වූ දරුවාට නොලැබෙන්නේ නම් බිහි වූ දරුවා උපන් පැදුරේම මිය යනවාට කිසිදු සැකයක් නැහැ පින්වතුනි. මෙවැනි තත්වයක් අපට දකින්න තියෙන්නේ. එහෙනම් මේ తত্ত্বය අපි තේරුම් අරගෙන කළගුණ සලකන්නට අපිත් වග බලා ගන්න ඕන. තාත්තා නොවිඳිනා දුක් විඳලා හම්බ කරගෙන ඇවිල්ලා අපි කුසේ ඉද්දි අම්මා රැක බලාගෙන අම්මාට අවශ්‍ය කරන කෑම බීම බේත් හේත් ලබා දෙමින් ඇය ආරක්ෂා කරගනිමින් කටයුතු කළේ එක පැත්තකින් අම්මට තියෙන ආදරේ ඊටත් වඩා කුසේ ඉන්න දරුවාට අපට තිබිච්ච සෙනෙහස ආදරය නිසායි. මේ ලෝකෙට දරුවෙක් වශයෙන් මෙලොව එළිය දුටු දවසේ ඔබේ තාත්තා අම්මා එක පැත්තකින් සතුටු වෙද්දී දරු උපත සිද්ධ වුණා කියලා දැනගත්තාම අම්මත් දරුවත් නිරෝගීව ඉන්නවා කියලා දැනගත්තාම තාත්තට දැනෙන්නේ නැත්තේ මහා රාජ්‍යයක් පහළ වුණා වගේ. තමා පිය পদවිය ලැබුවා නේද කියලා. මේ ලෝකෙට බිහි වුණු දරුවා කිරි දීලා හදලා වඩලා පෝෂණය කරලා ගුණ නැන වර්ධනය කරලා
යන මග නොමග අපට කියලා දුන්නු. මේ රත්තරන් අම්මට තාත්තට කලගුණ සලකන්නට අපි ක්‍රියා කළ යුතු නොවේද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සිගාලෝවාද සූත්‍රයේදී අම්මල තාත්තල දරුවන්ට ගුණාත්මක වශයෙන් සලකනකොට මේ අම්ම තාත්තා දෙන්නට දරුවන් කලගුණ සැලකීමක් වශයෙන් යුතුයකම් පහක් ඉෂ්ට කර යුතුයි කියලායි බුදුහාමුදුරුවෝ පෙන්වලා දෙන්නේ. ඒ අතර දෙමාපියන් පෝෂණය කිරීම, ඔවුන්ගේ කටයුතු කර දීම, කුල වංශය රැකීම, දායාදේ රැකීම, මිය ගිය පසු පින්දීම. මෙන්න මේ යුතුයකම් පහ ඉෂ්ට කළ යුතුයි කියලායි බුදුරජාණන් වහන්සේ දරුවන්ට කියන්නේ. ඇයි? කලගුණ සැලකීමක් වශයෙන්. ඒ නිසා තමන්ගේ අම්මා තාත්තට රැකවරණය දෙන්න ඕන. තමන් ලොකු මහත් කළා, ඉගැන්නුවා, ලෙඩට දුකට උපකාර කළා, අපි තැනකට ගේන්න කටයුතු කළා. මෙවැනි තත්වයෙන් ක්‍රියා කළ මේ පින්බර අම්මා තාත්තා දෙන්න, ඒ අයගේ ශරීර ශක්තිය ක්‍රමයෙන් අඩු වී යද්දී අම්මා තාත්තා දෙන්න පෝෂණය කිරීමේ කටයුත්ත අපි කරන්න ඕන. අම්මා තාත්තට ලෙඩක් දුකක් ඇතුණාම, වයෝ වෘද්ධ වුණාම, ඒ වගේම වාරු නැති වුණාම අපි අම්මල තාත්තලා අතහැරලා දාන එක නෙමෙයි. මහලු නිවාසිකට තල්ලු කරලා හිත හදා ගන්න උත්සාහ කරනවා නෙමෙයි. ලෙඩක් දුකක් ඇතුණම මහපාරට තල්ලු කරලා දාන එක නෙමෙයි. මා මේ කියන්නේ එහෙම දරුවෝ ඕන තරම් ඉන්නවා. අම්මා තාත්තා ලොකු බලාපොරොත්තු තියාගෙන දරුවට උගන්නලා ඒ දරුවා දේශීය අධ්‍යාපනයේ නොව විදේශීය අධ්‍යාපනයට පවා යොමු කරන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇතුවයි. ඒ වුණත් සිදුවන්නේ කුමක්ද? දරුවා විදේශගත වෙනවා, අම්මා තාත්තා මෙහි තනි වෙනවා. තනි වුණු අම්මා තාත්තා දෙන්න ඔවුන්ගේ අවසාන කාලය ගෙවෙන්නේ ඊ타ත්ම දුක්ඛිත තත්වයෙන්. අර අය එන්නේ කලාතුරකින් දවසක ඇවිල්ලා අවුරුද්දකට දෙකකට සැරයක් ඇවිල්ලා මොනවා හරි ගෙනල්ලා දීලා, එහෙම නැත්තම් සල්ලි ටිකක් අතට දීලා යනවා. අම්මා තාත්තා අසරණයි. සමහර වෙලාවට ඒ අම්මා තාත්තා කාලය ගෙවන්න වෙන්නේ මහලු නිවාසික, වැඩිහිටි නිවාසික. අවසානයේ අම්මා තාත්තා මිය ගියාට පස්සේ එතකොට කලගුණ සැලකීම කළාද පින්නතුනි? නෑ. මොන තරම් පාපී ක්‍රියාවක්ද? විදේශගත කළ අධ්‍යාපනය ලබා දුන්නේ නැවතත් ලංකාවට ඇවිල්ලා ඒ අය උසස් රැකියා කරන ගමන් අම්මා තාත්තා රැක බලා ගන්න. මේ ගුණය දරුව තුල තියෙන්න ඕන. ඒ ගුණය නැත්තම් ඒ ලබා ගන්න අධ්‍යාපනයෙන් ඇති වැඩක් නැහැ. ඒකයි අවශ්‍ය. ඒ නිසා දෙමාපියන් පෝෂණය කරන එක, දෙමාපියන්ගේ කටයුතු කරලා දෙන එක, ඒ වගේම ඔවුන් අරගෙන ආපු යම් යම් ගුණධර්ම තියෙනවා. අසල්වාසීන්ට, නෑදෑයින්ට, යහළු මිත්‍රාදීන්ට ඉෂ්ට කළ යුතුයකම් තියෙනවා. ඒ යුතුයකම් අම්මල තාත්තලාට ගෞරවයක් නොවන ලෙස දරුවොත් ඒ යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. ඒක කලේ නැත්තම් තමන් මහ පාපී කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අම්මල තාත්තල පරම්පරාවෙන්
ගෙනෙන යහ ගුණ ධර්ම තියෙනවා. ඒව රැකෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි. මේ අය මිය ගියාට පස්සේ පුණ්‍යානුමෝදනාවකුත් කරන්න ඕන. අම්මල තාත්තල වයස්ගත වෙනකොට බලාපොරොත්තු වෙනවා. අපේ දරුවෝ අපි මිය ගියාට පස්සේ දම් පින්කම් කරලා අපට පුණ්‍යානුමෝදනා කරાવી. මේ විශ්වාසය කඩා බිඳ දමන්න නැතුව දරුවොත් වග බලා ගන්න ඕන. ඒ විශ්වාසය තහවුරු කරන්න පින්වතුනි. ඒ විතරක් නෙවෙයි. අම්මා තාත්තා විතරක් නෙමෙයි අපට අධ්‍යාපනය ලබා දුන් ගුරුවරු ඉන්නවා. සමහර දරුවෝ ඉගෙන ගත්තට පස්සේ ගුරුවරයාට තුට්ටුවකට සලකන්නේ නැහැ. හොඳ අය ඉන්නවා. නමුත් කෘතවේදී හැඟීමෙන් ගුරු ගෞරවය රකිමින් ගුරුවරුන්ටත් සැලකීම කරන්න ඕන. නැන්ද මාමට වැඩිහිටියන්ට වගේම ගුරුවරුන්ට. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට ගුරුවරු නැහැ. ඒත් උන්වහන්සේ ධර්මය ගුරුවරයා කරගත්තා. ධර්මය ගුරුතැන්හි තබා ගත්තා. ධර්මය ගුරුතැන්හි තබා ගනිමින් එයට ගෞරව කළා. අන්න බලන්න ගුරුවරුන්ට සැලකූ විදිය. ඒ නිසා එක පැත්තකින් Tamanට අර අබිනිෂ්ක්‍රමණය කර වෙලාවේ යමක් ඉගෙනගත්ත ගුරුවරුන්ට සලකන්න හොයලා බැලුවා. ආලාර කාලාම තාපසතුමා උද්දකරාම තාපසතුමා අනික් පැත්තෙන් ධර්මයේ ගුරුතැන්හි තබා ගත්තා. ඒ නිසා පින්වතුනි අපිත් මේ කලගුණ සැලකීමේ යුතුයකම ඉෂ්ට කරන්න ඕන. අම්මා තාත්තට ගුරුවරුන්ට නෑදෑයින්ට Tamanට උදව්වක් කළ කෙනෙකුට ප්‍රත්‍යුපකාර වශයෙන් යමක් කළ යුතුයි. දැන් බලන්න අපට ශාසනයෙන් ඕනෑ තරම් උදාහරණ තියෙනවා මේ පිළිබඳව. මේ පස්වග මහණුන් අතර හිටිය අස්සජි හාමුදුරුවෝ ධර්මචාරිකාවේ වඩිද්දී උපතිස්ස කෝලිත දෙදෙනා සත්‍ය හොයාගෙන යද්දී උපතිස්සට මුණ ගැහුණා අස්සජි හාමුදුරුවෝ. අස්සජි හාමුදුරුවෝ ගැන පැහැදිලා ඔබගේ ඉඳුරන් ප්‍රසන්නයි. ඔබගේ ගුරුවරයා කවුද? ඒ ගුරුවරයා දේශනා කළේ මොකක්ද? ඒ දේශනාව මටත් දේශනා කරන්න කියලා උපතිස්ස තරුණයා ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීමට කන් යොමු කරමින් පින්නතුනි අස්සජි මහරහතන් වහන්සේ උපතිස්ස තරුණයාට දහම කැටි කොට එක් කොට එක් ගාථාවකින් දේශනා කළා. ඒ තමයි යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ. යමක් හේතුවකින් හටගනීත ඒ හේතුව නිසා ඵලයත් ඇති වෙන හැටිත් හේතුව පවතින තාක්කල් ඵලය පවතින බවත් හේතුව නැති කළ පසු ඵලයද නැතිවන බවත් උන්වහන්සේ දේශනා කොට වදාළා. මේසු උපතිස්ස තරුණයා ධර්මාවබෝධය ලබා ගත්තා. පසු කලෙක බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණු උපතිස්ස කෝලිත දෙදෙනා පැවිද්ද ලැබුවා. ඒ දෙදෙනා තමයි සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා බවට පත් වුණේ. පින්වතුනි සැරියුත් හාමුදුරුවෝ කොයිතරම් කෘතවේදී හැඟීමෙන් කටයුතු කළාද කියනවනම් Tamanට සෝවාන් මගඵල නුවණ ලබා දෙන්නට කටයුතු කළ අස්සජි මහරහතන් වහන්සේට හැමදාම වන්දනාමාන කරනවා. උන්වහන්සේ ළඟ පාතක නැත්තම් උන්වහන්සේ වැඩම කළ දිසාව පිළිබඳව හිතලා ඒ පැත්තට වැඳලා තමයි තමන් සැතපෙන්නේ. බලන්න පින්නතුනි කලගුණ සැලකීමේ ගුණය. අපි
මේ කළගුණ සැලකීමේ ගුණයට අවතීර්ණ වෙලා තියෙනවද? එහෙම නැත්නම් අපි ගුණමකෝ කුහකයෝ හැටියට වැඩ කරනවද? අම්මා තාත්තා අමතක කළා දාලා, ඒ අය මහපාරට තල්ලු කළා, ඒ අය වැඩිහිටි නිවාසයට මහලු නිවාසයට තල්ලු කළා. එහෙම නැත්නම් දරුවෝ ටික පංගු peeruව අක්කගේ ගෙදරට යන්න, මල්ලිගේ ගෙදරට යන්න, අයියාගේ ගෙදරට යන්න මම සැලකුව ඇති, මට ආයි වැඩියෙන් දුන්නද භවභෝග ඉඩකඩ. මේ වගේ කියන අය කොච්චර ඉන්නවද? සමහර අය තාත්තා වයසට යනකොට අපි පහුගිය දවසේ දැක්කා සත්‍ය සිදුවීම්. තාත්තා ඉදලෙන් කොස්සෙන් ගහලා එළියට දානවා. මේ දරුවෝද බලන්න පෙන්නත. මේ කලගුණ සලකන හැටිද? තවත් දරුවෙක් අපි දැක්කා දියණියක්, මේ දියණියක් කර වැඩේ තවත් දියණියක් මේ නුවර ප්‍රදේශේ තමන්ගේ තාත්තා බලු කෝටුවට දාලා තමයි තියලා තියෙන්නේ. බල්ලට කන්න දෙනවා වගේ පිඟානකට කෑම ටික තියලා කෝටුවකින් ඇතුළට තල්ලු කරනවා. බලන්න මොන තරම් පාපී අයද. මේකද කෘතවේදී බව, මේකද කළගුණ සැලකීම. ඒ නිසා විශේෂයෙන් බුදුහාමුදුරුවෝ දුන්න ආදර්ශය අපේ ජීවිතයට, අපේ චරිතයට ඈඳාගෙන උන්වහන්සේ මේ හිතක් නැති බෝධීන් වහන්සේට පවා කළගුණ සලකලා දුන් ආදර්ශය අපේ ජීවිතයට ලං කරගෙන අරගෙන අපිත් වග බලා ගන්න ඕන. අපේ ජීවිතය තුළ මේ කළගුණ සැලකීමේ පින්කම සිද්ධ කරන්න. මේක පින්කමක්, මේක යුතුයකමක්. එහෙම වුණොත් තමයි ඔබේ දරුවොත් ඔබට යම් දවසක සලකන්නේ. එහෙම නැත්නම් කවදාවත් ඔබේ දරුවෝ හිතන් දෙපා ඔබට සලකයි කියලා. ඔබේ ජීවිතයේ අවසාන කාලේ සතුටින් ඉන්න නම් ඔබේ දරුවන්ටත් ආදර්ශයක් ගන්න පුළුවන් වන විදියට ඔබේ අම්මට තාත්තට සලකනකොට අර දරුවොත් ආච්චිට සීයට ලෙන්ගතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, මගේ අම්මා තාත්තා ආච්චිට සීයට සැලකුවේ මෙහෙමයි, කැතකුණු අත ගෑවේ මෙහෙමයි, කන්න බොන්න දීලා නාවල කියලා ඒ අයගේ රෙදි පෙරදි හොදලා දීලා, ලෙඩට බෙහෙත් ටික ගෙනල්ලා දීලා, අතපය අත ගාලා ඒ අය සනසලා කන්න බොන්න ටික ළඟට දීලා කවල පොවලා බෙහෙත් ටික පොවලා නඩත්තු කළේ මෙහෙමයි. ඒ අයගේ සතුට වෙනුවෙන් අම්මා තාත්තා කටයුතු කළේ මෙහෙමයි. ඒ නිසා අපිත් අපේ අම්මා තාත්තටත් සලකන්න ඕන අන්නේ විදියටයි. ඒ නිසා කවදාවත් අපේ අම්මා තාත්තට අපි අහිතක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ අය හැමදාම සතුටින් තියන්න මා කටයුතු කරනවා. මගේ ශක්ති පමණින්, මගේ හැකියාව මත, මට මුදල් තිබුණත් නැතත් මුදලින් කරන්න බැරි දේ මා හෙදකමින් සැලකීමෙන් මා කරනවා. මේකයි අවශ්‍ය වෙන්නේ. මේක නැත්තම් අපට කවදාවත් හිත හදාගෙන මැරෙන්න බෑ. එවැනි තත්වයක් තමයි අපි ඇති කරගන්න ඕන. ඔබට යම් උදව්වක් කවුරු හරි කරා නම්, අම්මා තාත්තා විතරක් නෙවෙයි, ගුරුවරු විතරක් නෙවෙයි, යාළුවෙක්, අසල්වාසියෙක්, එහෙම නැත්නම් නන්න හඳුනන කෙනෙක්, ඒ උදව්වට ප්‍රතිඋපකාරයක් කරන්නට ඔබ කටයුතු කළොත් ඔබ කළගුණ දත් කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ తත්වය ගොඩනගා ගන්න තමයි පින්වතුනි ඔබ ක්‍රියා කරන්න ඕන. එහෙම නැත්නම් ආත්මාර්ථකාමීව පටු ආකල්පයෙන් තමන් ගැන විතරක් හිතලා
තමන්ගේ බඩ වඩා ගන්න උත්සාහ කරනවා නම් අන්න එය බරපතල වරදක්. ඒ නිසා ඔබත් කළ ගුණ දත් කෙනෙකු හැටියට කටයුතු කරන්නට අදිෂ්ඨාන කරගන්න. එතකොට ඔබට සැනසීමේ දැස් පියාගෙන අවසන් හුස්ම හෙලන්න පුළුවන් පින්නතුනේ. නැත්තම් එතනත් ඇති වෙන්නේ කනස්සල්ල දුකක් කනගාටුවක්. එවැනි තත්ත්වයක් ඇති නොවි යහපත් සිතින් මිය යන්නට සැලකිය යුත්තාට සලකමින් ගරු කළ යුත්තාට ගරු කරමින් වැඩිහිටියන් වයසින් ගුණයෙන් උතුමන් පුදමින් ක්‍රියා කරමින් ආගමට දහමට සම්බන්ධ පූජ්‍ය උතුමන්ට සලකමින් ගරු කරමින් ක්‍රියා කරනවා නම් ඔබේ ජීවිතය මෙලොවින් ඉතා සාර්ථක තැනකට පත් වෙනවාට කිසිදු සැකයක් නැහැ. එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට මේ බණපදය ඔබේ ජීවිතයට දිව ඔසුවක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේහි සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ අංක 31 සමගි මාවත අත්තඩිය නිවසේ පදිංචි WAAD අජන්තා ශාන්ත මහත්මයා සහ සරසී කන්නංගර මහත්මියගේත් එවැගේම සිසිල සන්නස්ගම ලෙල්ලුපිටිය මේ ලිපිනේ පදිංචි අමරතුංග සේනානායක මහත්මයා ඇතුළු පවුලේ සැමගේ පින්වත් සහභාගීත්වයෙන් දායකත්වයෙන් කෙරෙන උදාර ධර්ම දානමය පින්කම. මේ පින්කමේ මූලික අරමුණ තමයි 2021 ඔක්තෝබර් 2 වන දිනට 9 වන ජන්මදිනය යෙදී තිබෙන සචිර මිනුලක අමරදිවාකර ආදරණීය පුතණුවන්ටත් ඔහුගේ සහෝදරයන් වන සෙතිල ඉනුලක අමරදිවාකර සහ සවිජ චනුලක අමරදිවාකර යන ආදරණීය පුත්‍රවරුන්ටත් එදිනට 62 වන ජන්මදිනය සමරන අමරතුංග සේනානායක මහත්මයා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. ඒ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. ඒ වගේම සුජීවත්ව සිටින පී නන්දනී අමරවීර දයාබර මෑණියන්ටත් HII ලලිතා දයාබර මෑණියන් ඇතුළු පවුලේ සැමටත් සුජීවත්ව සිටින පී නන්දනී අමරවීර දයාබර මෑණියන්ටත් HII ලලිතා දයාබර මෑණියන් ඇතුළු පවුලේ සැමටත් අතිපූජනීය ධර්ම දේශකයාණන් වහන්සේ සහ ගෞරවනීය මහා සංඝරත්නයටත් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයටත් සුවවිරුවන් සහ රණවිරුවන් ඇතුළු සකල ලෝකවාසී සියලු දෙනාටත් ලෙඩ රෝග වලින් ආරක්ෂා වී නිදුක් නිරෝගී සුවය ලැබීමටත් උතුම් නිර්වාණ අවබෝධය පිණිසත් මේ ධර්ම දානමේ පින්කම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මීට වසර 2කට පෙර පරලෝ සැපත් රිචඩ් අමරදිවාකර දයාබර පියාණන් සහ මීට වසර 7කට පෙර පරලෝ සැපත් පුණ්‍යදාස කන්නංගර දයාබර පියාණන් ඇතුළු වර්ග පරම්පරාගත සංසාරගත සියලුම මියගිය ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අත්පත් වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ සියලු දෙනාට හැකි ඉක්මනින් සසර දුක නිමා කොට උතුම් අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරනවා. පින් කැමැති සියලු දෙවිවරුන්ටද මේ උතුම් ධර්ම දානමේ පින්කමේ පින් අනුමෝදන් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් සියලු දෙවිවරු උතුම් අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මේ සියලු ප්‍රාර්ථනා ඒ අයුරින් ඉෂ්ට සිද්ධ වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම මෙලොව යහපත පරලෝ සුගතිය වේවා. අවසන උතුම්
අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඔක්තෝබර් මාස 2 වන දින සිය 9 වන ජන්මදිනය සමරන සචිර මිනුලක අමරදිවාකර පුතණුවන්ට සහ 62 වන ජන්මදිනය සමරන අමරතුංග සේනානායක මහත්මයා ඇතුළු පවුලේ පින්වත් පිරිසට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පිරිසට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.